Praise the Lord. මං මේ අද පොඩි යාඥාවකින් පස්සේ ගොඩක් ඒ යාඥාවේ අපි මේ කවුදන සංඝය කට්ටිය හිටියේ. ඉතින් ඒ සහෝදරියක් කිව්වා ඒ අපි බෙදාගත්ත දේ රෙකෝඩින් එකකට දාන්න කියලා. ඉතින් ඒකයි මම මේ බැලුවේ. මේක රෙකෝඩින් එකකට දාලා සභාවට දෙන්න කියලා. මොකද අවුරුද්දේ මුල භාගෙමේ අපි යන්නේ. ඉතින් ඕගොල්ලෝ කතෝලික සභාව කියලා අපි ගොඩක් වෙලාවට බලන්නේ සහෝදර සහෝදරිනි කතෝලික සභාවේ අපි හිතනවා මේ කතෝලික සභාව කියලා කියන්නේ මේ භෞතික තලයට විතරක් අයිති සභාවක් කියලා. ඒ කියන්නේ මිනිස්සු කොට්ටාසයක් කියලා. මම දකින්නේ දැනස්සේ මට පෙන්නගෙන යන්නේ හැම දෙයක් නෙමෙයි. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ අනේක ඕගොල්ලෝ දැක්කොත් ඕගොල්ලන්ට තේරෙයි දෙවනහස්සගේ මුළු මැවිල්ල මම මේකෙන් පෙන්නන්න. මොකද ජනවාරි 1 වෙනිදා සභාවේ කියවීම ගත්තොත් ඒකේ තියෙනවා යම් කිසි දෙයක් කතා කරලා යේසුස් වහන්සේගේ ජේසුගේ ඉපදීම ගැන. කොහොමද මේ ඉපදීම මේ කාලෙට බලපාන්නේ කියන එක. අපි මේ ඉන්න කාලවකවානුවට. ඉතින් දැන් මේ ගත්තොත් මේ විශ්වයේ අධිපති විශ්වයේ මැවුම්කරුවානෝ ඇයි මේ පොඩි දරු ෆීටස් එකක් වෙලා ගෑණියෙක්ගේ බඩට ආවේ. ඇවිල්ලා ඒ බර්ත් කැනල් එකෙන් ආවේ. කියන්නේ සාමාන්‍ය පිළිවෙලට මනුෂ්‍යත්වය අරගෙන මේ විශ්වයේ මැවුම්කරුවානෝ. Genesis 1 God became man. ඒ කියන්නේ උත්පත්ති පොතේ 1 දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයට එන්න තරම් කොච්චර මනුස්සයා වටිනව ඇද්ද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න තමයි මේ කාලවකවානුව අපිට දීලා තියෙන්නේ සභාව. ඉතින් මම දකින විදිහට දැනවසමර පෙන්නන විදිහට දෙවියන් වහන්සේ මේ ගෑණියෙක්ගේ බඩට ඇවිල්ලා මේ විදිහට එළියට එන්න තරම් මේ තරම් පොඩි වෙන්න. ඒ කියන්නේ මේ විශ්වයේ දෙවියන් වහන්සේ හැම දෙයක්ම උන්වහන්සේ තුල පිහිටන්නේ කියලා තමයි දේව වචනේ කියන්නේ ලස්සනට. Through him, with him and in him. උන්වහන්සේ තුලින් උන්වහන්සේ සමග ඒ වගේ අන්තිමට කියන්නේ මම හිතන්නේ උන්වහන්සේ තුල. That's the end picture. අන්තිම අවසානයේ අපිට දකින්න තියෙන දේ අපි ඔක්කොලම උන්වහන්සේ තුල ඉන්න ඕන. ආලෝකයේ තුල ඉන්න කට්ටියකට තමයි සභාව කියලා කියන්නේ. අපි පොඩ්ඩක් බලමු ආලෝකය කියන්නේ මොකක්ද කියන එකත් අන්තිමේදී. දැන් මේ ඔයගොල්ලෝ පේනද මේ බෑග්ග්‍රවුන්ඩ් එක? අද අපිට දෙවියන් වහන්සේගේ වටිනාකම තේරෙනවද? මොකද උන්වහන්සේගේ වටිනාකම තේරුම් ගත්තොත් අපේ වටිනාකම අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ තුල. මොකද මනුෂ්‍ය පුත්‍රයානෝ හෙලිදරව් වෙද්දි දෙවියන් වහන්සේ කියන හෙලිදරව් පුතේ අපිවත් හෙලිදරව් වෙනවා කියලා උන්වහන්සේ තුල. self awareness ඔකට කියන්නේ. තමාව දැන ගැනීම. I am. ඉතින් දැන් මේ අපේ ගැලැක්සි එකේ තියෙන පොඩ්ඩක් ප්ලැනට් දිහා බැලුවොත් දැන් අපේ ලෝකේ තියෙන රත්තරන් රිදි. දාවිත් දෙවියන් වහන්සේට ටෙම්පල් එකක් හැදුවා. දෙවියන් වහන්සේ කියලා. ඒ ටෙම්පල් එකට ගිහිල්ලා තියෙන මිල මේ ලෝකේ තාම කොහෙවත් වියදම් කරලා නැහැ බිල්ඩින් එකක් හදන්න. මොකද හේතුව
ඒක දිහා බලද්දි ඔක පරණ ගිවිසුමේ තියෙන්නේ ඒව දිහා බලද්දි අපිට තේරෙනවා මම බලන්න පරණ ගිවිසුමේ මේ ළඟදී ඒක ගැන බැලුවා මොකද මට දෙවනහස පෙන්නවා මම ක්‍රොනිකල්ස් වල තියෙන්නේ මෙට්‍රික් ටොන් එන්න මෙට්‍රික් ටොන් රත්තරන් මෙට්‍රික් ටොන් රිදී මෙට්‍රික් ටොන් වලින් එතකොට මුතු මැණික් ලංකාවෙනුත් ගෙනල්ලා තියෙනවා කියනවා ගොඩක් මේ සොලොමන්ගේ ටෙම්පල් එක මේ දාවිත් රජුගේ ටෙම්පල් එක ආදද්දි ඒගොල්ලෝ ඒ තරම් වියදමක් දරලා තියෙනවා ඒ ඔක්කොම මිනිස්සු දීලා David was blessed. David was blessed. ඒ කියන්නේ දාවිත් රජුරෝ කියන්නේ මේ ලෝකේ ක්‍රිස්තුස් වහන්සේට පස්සේ හිටපු ආශිර්වාදමලත් මනුෂ්‍ය පුත්‍රයෙක්. හොඳට මතක තියාගන්න. මනුෂ්‍ය පුත්‍රයෙක් ක්‍රිස්තුස් වහන්සේට පස්සේ ආපු. ඉස්සල්ලා ආපු. ඒ කියන්නේ ආශිර්වාදලත් කියලා කියන්නේ එයා දෙවියන් වහන්සේත් එක්ක පෙම්බැන්දා. ඒ වගේම එයා මනුස්සයාටත් හරියට ආදරය කරා. එයාගේ ප්‍රශ්න තිබ්බා. හැබැයි දාවිද්ට දුන්න ඔක්කොම සියලු පොරොන්දු ක්‍රිස්තුස් වහන්සේ තුල මේ මනුෂ්‍ය පුත්‍රයාණන් තුල අපිට අද සබහා කරනවා උන්වහන්සේ. ඒක ලොකු දෙයක්. මම පෙන්නන්නම්. දැන් ඒ ටෙම්පල් එකේ වටිනාකම ඇවිල්ලා මට ඒක බින්දු වලින් කියන්න බෑ. trillions of pounds. මම ස්ටර්ලින් වලින් ගත්තොත් මොකද මෙට්‍රික් ටොන් 400 ගණන් 300 ගණන් ඒ වගේ ටැලන්ට්ස් වලින් ඒ කාලේ කතා කරන්නේ දැන් මගේ බයිබලයේ තියෙන මෙට්‍රික් ටන්ස් වලින්. ඒකට මට තේරෙනවා දෙවියන් වහන්සේව ඉන්න හදපු මන්දිරේ trillions of ගාණක් වටිනවා මන්දිරේ. දෙවියන් වහන්සේ ඉන්න හදපු. මම මේ බලද්දී දැන් මර්කරි වලත් සෑහෙන වටින රත්තරන් අනම්මනම් ඇති. අපි පොඩ්ඩක් කියම් මෙහෙමම. අපේ මේ පෘථිවිය ඇවිල්ලා කිලෝමීටර් 13000ක් විතර වගේ තියෙන්නේ. මම දැක්ක විදිහට මාස් කිලෝමීටර්ස් 4800ක් තියෙනවා. දැන් මාස් එකට යන්න කට්ටිය try එක. මොකද හේතුව? විශේෂයෙන්ම ඒකෙත් තියෙනවා ගොඩක් වටින ලෝහ අනම්මනම් මුතු මැණිකුත් ඇති. ඉතින් මම මේ බලද්දි මම පොඩ්ඩක් බැලුවා මේ විශ්වය දිහා කොච්චර වටින දේවල් නැද්ද? මේ earth එක 13000 kilometers. මම දන්නේ නැහැ මම මේ සයන්ටිස්ට් කෙනෙක් නෙවෙයි මම සාමාන්‍ය පුද්ගලෙක් සහෝදරයෝ. දැන් කොහොම යද්දී කෙප්ලර් කියන එක 30000 kilometers. another blue planet. මම දන්නේ මොකක්ද කියලා. ඉතින් මේ දේවල් දකිද්දි නෙප්චූන් 50000 kilometers මේවා කොච්චර රත්තරන් රිදී අනම්මනම් ඇද්ද? දැන් මේවටත් හඳවල් තියෙනවා. ඒකෙත් ග්‍රහලෝක මණ්ඩල යුරේනස් 51000 kilometers මේ ඔක්කොගෙම තියෙන රත්තරන් මුතු මැණික් එක්කහතු කරොත් ප්ලැටිනම් එහෙනම් මේ විශ්වයේ කොච්චර වටින දේවල් ඇද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. සැටර්න් 1,20,000 කිලෝමීටර්. ජුපිටර් 1,40,000 කිලෝමීටර්. අපි 13,000 කිලෝමීටර්. අපිට ජුපිටර් වගේ හම්බුනොත් කොහොමද එතකොට? පැනලා කනවා අතක් ගාලා ජුපිටර් එක. දැන් අපි ගත්තොත් අපේ ස්ටාර් එක අපේ ඉර ඒක ඇතුළෙත් ඇතින වටින දේවල්. මේ බලන්න මේ මවුම්කාරයා කොච්චර වටින දේවල්ද මවලා තියෙන්නේ. sun 1.4 million kilometers. ආර ලොකුයි. දැන් මේ අනිත් ප්ලැනට් එක 2.5 kilometers. දැන් මෙහෙම යද්දි මම දැක්කා මේ විශ්වයට මාව දෙවනාසේ ගෙනිච්චා. ගෙනිලා එයා පෙන්නුවා මෙන්න විශ්වය වේගා 3.8 million kilometers. 13000ක් නෙමේ මෙච්චර ගොඩක් තියෙනවා. ඉතින් සහෝදර සහෝදරියනි දැන් මේ 36 million kilometers මට නම කියව ගන්නත් බෑ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ බලන්න මේ ලස්සන රීගල් 97 million kilometers. කොහොම යද්දී අපි පස්සට එන්න අන්තිමට පටන් ගන්නවා ලයිට් ඉයර්ස් ආලෝක වර්ෂ වලින් තමයි මනින්න ඕනේ තියෙන සමහරක් ප්ලැනට්ස්. තරු මේ අපේ ග්‍රහලෝක මණ්ඩලයට අමතරව ගැලැක්සිස් තියෙනවා බිලියන්ස්. කොච්චර රත්තරන් රිදී ඇද්ද ඔය? එනම් මැවුම් කරුවානෝ කොච්චර වටින මැවිල්ලක්ද මවලා තියෙන්නේ. මේ 2.4 trillion kilometers ඒ තාරකාව.
මේ බ්ලැක් හෝල් එකක් තියෙනවා නේ කියෝ ගන්නත් බෑ මට ඒ තරම් බින්දු තියෙනවා කිලෝමීටර්ස්. මේ ලොකුයි මේ විශ්වාසෙම ලොකුයි මම මේකයි මේ තේරුම් අරගෙන තියෙන්නේ මම ගෙනිලා පෙන්නපුවම ජේසු මට පේනවා මට විශ්වය කියන්නේ මාර දෙයක් නේ මේක ඇතුලේ මාර රත්තරන් රිදී මුතු මැණික් මුතුම වස්තු සම්භාරයක් නෙබුලා මේ ඒකේ තියෙන ඒවා දැක්කම මේ එන්න ලයිට් ඉයර්ස් 3 ලයිට් ඉයර්ස් හෙලික්ස් නෙබුලා කියන්නේ ආලෝක වර්ෂ 3ක් ආලෝකය ගමන් කරනවා තප්පරයට මම හිතන්නේ කිලෝමීටර් 1,80,000ක්. ඉතින් ඒක හිතන්න අවුරුදු 3ක ආලෝකයේ ගමන් කරන දුර තරම් ලොකු නබුලා කියන මේක ග්‍රහ මණ්ඩලේ කොච්චර ලොකු යද්ද ඒ වැස් රත්තරන් රිදි ප්ලැටිනම් කොච්චර වටිනවද මම මේක බලාගෙන ජේසු ඇහුවා මගේ මේ මැවිල්ලද දැන් අපිට පර්චස් 6ක් විතර දුන්නොත් ඕකට කෙල ගන්නවා. දැන් මේ බලන්න සබාව හිතන පතන විදිය තාම දැන් කැතලික් චර්ච් කියලා කියන්නේ මම අහලා තියෙන විදිහට කැතලික් කියන්නේ ලැටින් වලින් යුනිවර්සල් චර්ච්. ඒ කියන්නේ දැන් මේ තමයි අපේ යුනිවර්ස් එක. අපේ යුනිවර්ස් එක ඇවිල්ලා 15 ට්‍රිලියන් ද කොහෙද ලයිට් ඉයර්ස් 150 ට්‍රිලියන් ලයිට් ඉයර්ස් මම හිතන්නේ. මම ඇවිල්ලා ලොකු මේ උගත් මිනිස්සෙක් නෙමෙයි සහෝදර සහෝදරියෝ. කොහොමද මේ අපේ යුනිවර්ස් එකේ සයිස් එක මේක ඇතුලේ කොච්චර ඇද්ද දේවල්. මේකේ තියෙන වටිනාකම තමයි අද සයන්ටිස්ට්ලා හොයාගෙන තියෙනවා මම දන්නේ නැහැ කොහොම හොයාගත්තද කියලා අපේ යුනිවර්ස් එකත් මෙගා යුනිවර්ස් එකකට ඇම්බලිකල් කෝඩ් එකකින් වගේ එකකින් කනෙක්ට් වෙලා තියෙනවලු ගොඩක් යුනිවර්සස් මෙගා යුනිවර්ස් එකකට මම දන්නේ නැහැ කොහොම හොයාගත්තද කියලා මගෙන් අහන්න එපා ඒක ඒගොල්ලෝනේ හොයාගත්තේ ඒගොල්ලෝගේ ආණ්ඩුවල මේ ඒතකොට මට තේරුණා wow this is an amazing creation මේක ඇල පුදුම මැවිල්ලක් මට එතනදි තේරුම් ගියේ මැවුම් මේ මවපු දේවල් මෙච්චර වටිනවනම් මෙච්චර විශාල නම් මැවුම් කරුවානෝ කොච්චර වටිනව ඇද්ද මේ මැවුම් කරුවානන්ගෙම ස්වරූපයට උත්පත්ති පොතේ 1:26 කියනවා මනුස්සයව තැනුවා කියලා. ඒ විතරක් නෙමෙයි. උත්පත්ති පොතේ ඒ කියද්දී ඒ කතාව මනුස්සයව තනලා මනුස්සයව දැම්මා කියලා මේ ඔක්කොම full of whole of creation in charge. එයාට බලා ගන්න. මේකට multiply කරන්න කියලා කිව්වා එයා. වැඩි දියුණු කරන්න වර්ගය බොහෝ කරන්න. වර්ගය බොහෝ කරන්න කිව්වේ මොන වගේ වර්ගයද? දැන් මේ ඉන්න වර්ගයේ කට්ටිය වර්ගය කිව්වේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට සහ ලක්ෂණ වලට හරියන්න ඉන්න වර්ගයෝ ඒ වගේ මිනිස්සු කොටසක් බෝ කරන්න කියලා. ඉතින් අද අපි හිතනවා මේ වර්ගය බෝ කරන්න කිව්වම අපි හරි ආසයි. විශේෂයෙන්ම පිරිමි කට්ටිය හරි ආසයි වර්ගය බෝ කරන්න කිව්වම. මොකද ඒගොල්ලෝ හිතනවා මේ දැන් හරි මේක මේ පොඩි chance එකක් හම්බ වෙනවා වර්ගය බෝ කරන්න. right it's okay. හැබැයි බලා ගන්න ඕන අපේ වර්ගය ඇවිල්ලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සහ ලක්ෂණ වලට හරියන්න වර්ගයක්ද අපි බෝ කරන්නේ. නන් එකක්. මන්ද මේ නත්තල කියන එක බලාගෙන ඉඳි මට තේරුණා දැන් මේ යුනිවර්ස් එකේ තියෙන සයිස් එකත් එක්ක බලද්දි මම දේ වචනේ කියවගෙන යද්දි එබ්‍රව් වල කියනවා මාර ලස්සන කතාවක්. මොකද දාවිත් ඇහුවා දෙවියන් වහන්සේගෙන් මම පෙන්නන්නම් ඒක මම දැන් ඒක ගීතාවලියේ තියෙන්නේ දාවිත් අහනවා පුදුම ලස්සන කතාවක් ගීතාවලිය 8:2 මම මේකත් බෙදා ගන්න ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බෑ නැත්නම් ඕගොල්ලෝ පේන්නේ නැහැ. මේ ගීතාවලිය 8:4 යහනවා මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද?
දාවිත්ට හිතා ගන්න බෑ මේ වැඩේ පරණ ගිවිසුමේ. මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක්දයි මට සිතෙන්නේ. ඔන්න දාවිත් හිතපු දේවල්. දාවිත් ඇවිල්ලා මේ ලෝකෙ හිටපු පෝසත්ම රජා. අපි හිතන විදියට බ්ලෙස්ම රජා. ඇයි? අපි දැන් ගොඩක් සභාවල හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ භෞතික ලෝකේ තියෙන දේ තමයි බ්ලෙසිං එක කියලා. කාර් එකක්, බෙන්ට්ලි එකක්, ලෑන්ඩ් රෝවර් එකක් වගේ තියෙනවා නම්, එංගලන්තේ වීසා එකක් තියෙනවා නම්, එතකොට සෙන්ට්‍රල් ලන්ඩන් වල පෙන්ට් හවුස් එකක් වගේ තියෙනවා. මට මාර බ්ලෙස් නේ. මේගොල්ලෝ born again Christiansලානේ ඒකයි ඒගොල්ලෝගේ bless කියලා කිව්වේ. අපි කියා ගන්නවා ඒක. මේගොල්ලෝ මේ ක්‍රිස්ටියන්. මේ blessing එක ගැන මට තියෙන ප්‍රශ්නේ. දාවිත් දැක්කේ එයාගේ blessing එක ඇවිල්ලා එයාගේ තියෙන රත්තරන් රිදීවත් එයාගේ තියෙන මොකද දාවිත් ඇවිල්ලා මනුෂ්‍ය පුත්‍රයන්ගෙන් the most anointed king. ඒ කියන්නේ ආලේපනේ උද්දම හිටපු මිනිස්සෙක්. රජා. මේ ලෝකේ කවුරුත් නැහැ එච්චර පාලකෙක් තාම. ජේසුට අමතරව මම මේ කතා කරන්නේ හොඳේ. ඒ විතරක් නෙමෙයි. ඇවිල්ලා ඕනම යකෙක්ට බය නැති එකෙක්. මොකද හේතුව දෙවියන් වහන්සේ විශ්වාස කරා. දෙවියන් වහන්සේගේ හෘදේ පස්සෙන් ගිය එකම මිනිස්සයා කියලා තමයි බයිබලයේ තියෙන ජේසුට ඉස්සෙල්ලා. පොඩ්ඩක් කියලා ජේසුස් තරම් ගිහිල්ලා නැහැ කවුරුත්. but ඒ මනුෂ්‍ය පුත්‍රයා තරම් කවුරුත් ගිහිල්ලා නැහැ සහෝදර සහෝදරියනි. හැබැයි මේ දාවිත් කියන මනුෂ්‍ය පුත්‍රයා ඇවිල්ලා හොඳ වැඩාරෙක්. but God blessed him, anointed him. මේ ඇයිලා පරණ ගිවිසුම අනුව God did an amazing thing with him. එයාත් එක පුදුම දේවල් කරා දෙනවා. මෙයා දැක්ක පුදුම දේවල්. ඒත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවියන්ට පමණක් දෙවනි වෙන ලෙසිනි. මෙතන කියන දේව දූතයන්ට කියලා ඇත්තටම. තෙද යස කිරුලක් ඔහු හිස පළඳන ලද්දේ. පොඩ්ඩක් බලන්න. ඔන්න දැන් මනුස්ස පුත්‍රයාට කරලා තියෙන දේ ගැන මෙයා පුදුම වෙනවා, විශ්ම වෙනවා. ඔබ මැව් හැමදේ ඔහුට යටත් කළසේක. බලන්න මිනිස්සයාගේ යට අපි දැන් පර්චේස් 6ක් විතර අම්මලාගෙන් ආව සියලු දේ යටත් කරගෙන කෙසේ වෙතත් කතෝලික හැටියට අපි සාමාන්‍යයෙන් ඉඩ කඩන් වලට හරියට පෙරේතයි. මරා ගන්නවා. පර්චේස් එකක් මට මතකයි අපේ පවුලේ අපේ ගෙදර කොළඹ ලංකාවේ අල්ලපු වැටේ මිනිස්සයා පර්ච් එකක් අල්ලලා ගහගත්ත තාප්පේ. අපි නඩු කිව්ව අවුරුදු 15ක්. ඌත් එක මරාගත්තා ඒ මාසෙත් එක මරාගත්තා. සරි ඌ කියන්න නරකයි. මරාගත්තා ඒ පර්ච් එක ගන්න. දැන් මට මේක දැක්කම මට හරි ලැජ්ජත් හිතුණා මේ සංවිධානය මෙච්චර ලස්සන්ට මාව මවලා එයාගේම ස්වරූපෙට මට මේක තේරුම් ගන්න බැරි වෙලා තියෙන විදිය. ඔබ මැව් හැමදේම ඔහුට යටත් කළසේක. ඔබ ඔහු මුළු සක්වල අධිපති කළසේක. මේ අධිපතියා කොහොමද පර්චේස් 6කින් ජීවිතේ හොයන්නේ? අපි නිකන් අප්පච්චි දැන් අපි ගත්තොත් අපි බඳිද්දි ලංකාවේ තියෙන දෑවැදි සිස්ටම් එක. වයිෆ් මොනවා හරි ගේනවා කියලා ගෙනාවේ නැත්තම් ඉවර තමයි කසාදෙම ඉවරයි. මැරෙනකන් ඕක අපි කියලාම ඉන්නවා. ඔයා පොරොන්දුනා අර ගෙදර දෙනවා මේ ගේ දෙනවා අතන ඊට කඩම් අක්කර 4ක් තියෙනවා. ඉතින් මේ ඇයි ඒ හැම එකකින්ම අපි ජීවිතයක් හෙව්වා. වැරදි තැන හොයලා තියෙන්නේ. ඒ වුණාට කමන්නේ අපි පොඩ්ඩක් බලාගෙන යමු. මේ අධිපතියා මැවිල්ලෙන් ජීවිතයක් හොයනවා. කොහොමද මේ ජේසුස් ක්‍රිස්තුස් කියන මනුෂ්‍ය පුත්‍රයා ඒ වගේ ජීවිතයක් හෙව්වනම් ආපු වෙලාවේ අර ගෑණිගේ බඩෙන් එළියට මාර වැඩක් වෙයිනේ. මොකද එහෙම නම් එයා කුරුසෙට යන්නේ නැහැ. එයා ඉංග්ලන්ඩ් වගේ ඇවිල්ලා වීස් එකක් ගහගෙන මං වගේ එයා ආතල් එකට බර වෙනවා ටිකක් එතකොට. මම නිකන් කියන්නේ. මේ ගව ඒක ඔබ මැව් හැමදේම ඔන්න මතක් කරගන්න. ඊට පස්සේ අපි යමු මේක මේ හෙබ්‍රෙව් පොතේ කියනවා. හෙබ්‍රෙව් 2:6 හරි ලස්සනයි. හෙබ්‍රෙව් එක තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ අලුත් ජීවිසුමෙත් මේ කතාවම කියනවා. right? Hebrews 2 verse 6. මට මේක දැක්කම පුදුමයි උතුණා. එසේ නොව ශුද්ධ වූ ලියහිල්ලේ යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි.
මේ යම් තැනැත්තෙක් කියලා කියන්නේ මම දන්නවා මම එතන ඉඳලා දාවිත් ගැන මේ කියන්නේ. ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද? මම බැලුවා. මේ යුනිවර්ස් එක මුළු විශ්වයේම මවපු දෙවියන් වහන්සේ ගෑණියෙක්ගේ බඩට එන්න ෆීටස් එකක් වෙලා ඇවිල්ලා එයාගේ බර්ත් කැනල් එකෙන් එළියට ඇවිල්ලා යන්න තැනක් නැතුව ගවෝරුවකට ගිහිල්ලා බැටළුව මැද බැටළු ජරාව හරක් ජරාව ගොඩේ ඉපදිලා මේ ලෝකෙට සද්ද නැතුව එන්ටර් වෙන්න කොච්චර අපිට ආදරයක් ඇද්ද? අපිව වටිනව ඇද්ද යාට? මවුන්කාරයට මැවිල්ලට වැඩිය වටින්නේ අන්න ඒකට. මොකද දැන් මම බලද්දි මේ earth එක කියලා කියන්නේ මේ මුළු විශ්වයත් එක්ක බාදී earth එක පික්සල් එකක් තරම්වත් නෑ අපේ පෘථිවිය. පික්සල් එක කියන්නේ the smallest measurement that light is measured. ඒ කියන්නේ ආලෝකය මනින පොඩිම ස්කේල් එක පික්සල් එක මම හිතන්නේ. මේ මුළු ක්‍රියේෂන් එක බලද්දි මම බැලුවා පික්සල් එකක් තරම්වත් නෑ මුළු earth එකම. අපි වෙන රත්තරන් එහෙම හොයනවා හැමතැනම. මේ ළඟදී වේල්ස් වල හම්බුණා මිලියන් 7ක් පවුම් මිලියන් 7ක රත්තරන්. දැන් අන්න ටර්කි වල හම්බෙලා තියෙනවා 3 බිලියන් වල රත්තරන්. දැන් ඉතින් අපි පොරකනකොට පොඩ්ඩක් බලන්න මේකේ මැවුම් කරුවානු මිනිස්යාව එයාගේ ස්වරූපයට හදලා සුද්ධෝ ත්‍රිත්වයේ දෙවනි තැනන් වහන්සේ මිනිස්සෙක් වෙන්න තරම් මනුෂ්‍යකම කොච්චර වටිනවද ඇද්ද? මට හිතා ගන්න බැරුව ගියා ඕක. right? එතකොට දැන් මේකේ කියනවා හීබ්‍රු වල 2:7 කියන ඔහු ටික කලකට දේවදූතයන්ට වඩා පහත් කළසේක. ඔබ තේජසද ගෞරවයද නැමැති කිරුල ඔහුට පැලඳූසේක. ඔන්න සුළු කලකට. මේක පොඩි කාලයකට හොඳේ. ජේසු ඒන්ජල්ස්ලට පල්ලෙහෙන් fallen man ගේ ක්‍රියේෂන් එකට ආවා. පැටිච්ච මිනිස්සයා. ඇයි ආවේ? එයාව අර මුලදි හදපු වැලියු එක මුලදි හදපු වටිනාකම එයා රෙස්ටෝර් කරන්න ආපහු හරි ගස්ස ගන්න. මිදීම රිඩෙම්ෂන්. එයාගේ ලේ ටිකෙන් තමයි එයා මිදෙව්වේ. මාරයි මෙයා මේක කතා කරද්දී. ඔහු ටික කාලයකට දේවදූතයන්ට වඩා පහත් කළසේක. ඔබ තේජසද ගෞරවයද නැමැති කිරුල ඔහුට පැලඳූසේක. ටික කාලයකට. but හැබැයි දෙවියන් වහන්සේ ආ උත්ථානය තුල ආපහු ඔරිජිනල් තැනට ඉස්සුවා මනුෂ්‍ය පුත්‍රයාණන්ව. ඒකයි හෙලිදරව්ව පොතේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ හෙලිදරව්ව කියවද්දී ගිනි ගන්න මිනිස්සෙක් ඉන්නේ. කොහෙද ඉන්නේ? ඒ මිනිස්සයා අපේ ඇතුලේ. මාරයිනේ. මේ හිතලා ඔබ ඔහුගේ පාදවලට සියල්ලම යටත් කළසේක. මෙසේ උන්වහන්සේ සියල්ලම මිනිසාට යටත් කළසේකයි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරිව නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තවම අපට නොපෙනේ. දැන් මේ කතෝලික සභාවට මේ යුනිවර්සල් බීන්ට මේ විශ්වයේ ජීවියා විශ්වයේ පාලනය කරන ජීවියා මනුස්ස පුත්‍රයාණන් මනුස්සයා එයාට තාම මේක හරියට පේන්නේ නැහැ කියලා කියනවා. ඒකනේ කතෝලික පල්ලිය කතෝලික සභාව කෙලගන්න තාම මරාගන්නේ අපි. ඇයි ජේසු කියද්දී you will මට වැඩිය ගොඩාක් ඕගොල්ලෝ කරයි. You will do greater things than I did on earth. මේ ප්‍රාතිහාර ගැන නෙමෙයි කතා කරන්නේ. ප්‍රාතිහාරක් තියෙනවා. ආදරය කරයි ඒවා මට වැඩිය. සමාදානය, සැනසීම, සාමය. එතකොට සමාව දීම මට වැඩිය ගොඩාක් සභාව දෙයි කියලා කියනවා. We are yet to see. අපි තාම මේ සභාව හරියට මේක තේරුම් අරගෙන නැහැ. ශුද්ධාත්මයන්ෝ මේ සභාව බලවත් කරලා තියෙන විදිය. මුළු මැවිල්ලම අපේ කකුල යටට දාලා මේ ශුද්ධෝ ත්‍රිත්වයේ ජීවිතයේ සභාව තුලින් මුළු මැවිල්ලටම දෙන්න හදනවායි කියන එකවත් අපිට වැටහීමක් නැහැ. අපි මේ මැවිල්ලෙන් ජීවිතයක් ඉල්ලනවා. රත්තරන් රිදියක් කවතු කරගෙන තියෙන ඒකනේ. බැංකු account එකේ බින්දු ගාන වැඩි වෙන්න තමයි God is good කියලා අපි කෑ ගන්න. නැත්තම් අපි කෑ ගන්න. හැබැයි මම මේක බලද්දි කන්‍ය මරියාවත් එක්ක
මන් දැක්කා සභාව ලොකු වැරද්දක් කරගෙන ගිහිල්ලා තියෙනවා අපි ඔක්කොලාම. ඒ ඇවිල්ලා අර මං කිව්වා වගේ සහෝදර සහෝදරියනි මෙදා පාර කියවීම ලූක් 2:16 ලූක් 2:16 කියවද්දි මට තේරුණා මේක තමයි රීඩින් එක ජනවාරි 1 වෙනිදා දිව්‍ය සප්‍රසාද මෙහේ කියවෙන මේ රීඩින් එක මේකේ තියෙනවා ඔව්හු ලූක් 2:16 හරි ඔව්හු යෝහුව ගොස් මරියතුමීද ජෝසෙෆ්ද ගවවරුවක සතපවා උන් බිලිඳා ද දුටුවෝය. දැන් මේ කට්ටිය ගියා එඬේරු ටික ගියා බලන්න. මොකද මේ එඬේරු ඇවිල්ලා ඒගොල්ලෝ අර තාරකා දිහා බලාගෙන සයින්ස් බලාගෙන හිටියා. මේ විශ්වයේ මැවුම් කරුවානෝ ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ මේ මනුස්ස පුත්‍රයා ගැන. එඬේරු හිතුවේ මේ පරණ ගිවිසුමේ මනුස්ස පුත්‍රයා කියන්නේ ආදම්ට අමතරව එසකියල් දිවස් ප්‍රසාදිවරයා, එතකොට ඩැනියල්, ඒගොල්ලොන්ට මේ අලුත් ගිවිසුමේ මනුස්ස පුත්‍රයා ගැන තිබිච්ච අත්දැකීම අවබෝධය තිබෙන්නේ නැහැ සහෝදර සහෝදරියනි. මොකද අපි උත්තානය තුල ඉන්න කොටසක්. ඒගොල්ලෝ පරණ ගිවිසුමේ ඉද්දිත් ඒගොල්ලොන් මනුස්ස පුත්‍රයා කියලා කියාගත්තා වුණාට ඒගොල්ලන්ට හරි වැටහීමක් තිබෙන්නේ කවුද මේ මනුස්සයා කියලා. ඒකයි දාවිත් අහන්නේ who is this man thou art mindful of? කවුද මේ මිනිහා කියන එක. කවුද මේ මනුස්ස පුත්‍රයා? ඔයා මෙච්චර මේ ඔළුවේ තියන් ඉන්න තරම්. පොඩ බලන්න සහෝදර සහෝදරියනි. මේ මනුස්ස පුත්‍රයාව දැන් මේ මසියක් එනකම් මේගොල්ලෝ බලාගෙන හිටියා. ඒගොල්ලෝ දැනගත්තා මේ ලොකු ස්පෙෂල් ඉවෙන්ට් එකක් වෙනවා. ඒගොල්ලෝ කොහොමද දැනගත්තේ? දෙවියන් වහන්සේ ටක් ටක් ගාලා ඔක්කොම තාරකා ටික සෙට් කරලා ගියා. ඔන්න දැන් මං එනවා. මේවා තමයි සයන්ස්. අද සභාවටත් සයන්ස් තියෙනවා අහසේ. අපිට පේනවද දන්නේ නැහැ. දැන් ඇස්සරලා බැලුවොත් ඒ කාලේ තිබිච්ච තරු වර්ගයක් දැන් ඇවිල්ලා තියෙනවා. ප්ලැනටේරියම් මේ කියන්නේ මුළු ග්‍රහලෝකා මණ්ඩලයේම හෙන කියන්නේ ලොකු මේ ඩාන්ස් එකකට සෙට් වෙලා දිනවා උඩ මේ ටිකේ. පොඩ්ඩක් බලන්න. මං කියන දේ විශ්වාස කරන්න ඕනේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් Google කරලා බලන්නකෝ. ඉතින් කොහොම හරි ඔන්න බලන්න දැන් මේ ජනවාරි 1 වෙනිදා. ඔහු ඒ දැක මේ දරුවා ගැන Tamanට දන්වන ලද දේ පළ කළහ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේගොල්ලොන්ට කියලා තිබිච්ච දේවල් ඒගොල්ලෝ ඇවිල්ලා මේ සුද්ධෝ පවුලටත් කිව්වා. ඒ ඇසු සියල්ල. ඒ කියන්නේ හැම මිනිස්සෙක් එක්කම මේ එඬේරු ටික ඇවිල්ලා කිව්වා. ඒ විතරක් නෙමේ. ඒ ඇසු සියල්ල එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූහය. වෙන පුදුමුණා කියලා කියනවා. එඬේරු කතා කරලා තියෙන්නේ මේ. අද අපේ ඉන්න එඬේරු ටික ඒගොල්ලොන්ට මේ දෙවියන් වහන්සේගේ ජීවිතයේ තියෙන වටිනාකම, දෙවියන් වහන්සේගේ ගැලවීමේ තියෙන වටිනාකම, උන්වහන්සේගේ මිදීම තුල තියෙන වටිනාකම හරියට තේරිලා නැහැ. උන්වහන්සේගේ සුද්ධත්වය කියන්නේ මොකද්ද? ඒවා අපිට හරියට තේරිලා නැහැ. ඉන්න එඬේරු ටික ලොස් ඔක්කොට බැරි. මොකද අපි සෙට් වෙලා ඉන්නවා සහෝදර සහෝදරියනි. මේ ලෝකේ රත්තරන් ටික බලලා God is good කියන්නේ. හැබැයි කන්‍ය මරියාව රත්තරන් බලලා God is good කියපු කෙනෙක් නෙමෙයි. එයා කෑවෙම සෑහෙන්න සිංහලෙන් කියනවා පරිප්පු තමයි කෑවේ. හැබැයි ආශිර්වාදලත්ම ඒ කාලේ හිටපු ගෑණි. මොන බලන්න මේකේ ලස්සන දේ. ඊට පස්සේ ඒත් මරියතුමිය ඒකී සියල්ල සිත්හි නිදහන් කොට ඒවා මෙනෙහි කළ. මම දැක්ක මරියතුමියගේ ජර්නි එක හරිම ලස්සන. මොකක්ද? එයාට මුල ඉඳන් එයා හැම වෙලෙම දේව වචනය තමයි ගැබ් ගත්තේ. දේව වචනය දුන්න ඇවිල්ලා ගත්තා.
ආත්මයට දාගෙන හොඳට හපලා ඒ කියන්නේ දේව වචනය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ බීජය. ඔය කියනවා the seed of God is Jesus Christ. He's the seed, the word. දේව වචනයයි උන්වහන්සේගේ seed එක කියලා කියන්නේ. මේ කියන්නේ උන්වහන්සේගේ වචනය තමයි ඇත්තට මේක ඉංග්‍රීසි මේක ග්‍රීක භාෂාවෙන් කියන්නේ ස්පර්මා කියලා. මොකද ග්‍රීක භාෂාවෙන් කියන්නේ මේ දේව වචනේ seed එකට ස්පර්මා කියලා. අපි ඉපදිලා තියෙන්නේ දෙවියන් වහන්සේගෙම ස්පර්මා වලින් කියන එක තමයි එතන කියවන්නේ. දැන් ඕගොල්ලෝ මෙහෙම කියනවා මේක කුණුහරුප කියනවා කියලා කියන්නේ නැහැ සහෝදරයෝ. මේක තමයි සත්‍ය. මේ සත්‍යයි කන්‍ය මරියාව හැම වෙලේම පපුවට දාලා මෙනෙහි කරේ. එයා ડિප්‍රෙෂන් හැදුන්නේ නැහැ බබෙක් කෙනවා කියපුවම. එයා යාළුවන්ට කතා කරලා කිව්වේ නෑ මේ මාර ප්‍රශ්නයක් දැන් බබෙක් කෙනවා මොකද කරන්නේ? මේ ජෝසප් මේ පිළිගන්නේද මාව? මෙයා පිළිගත්තේ නැත්තම් මාව මරනවා මේගොල්ලෝ. ඒ වගේ යාට ડિප්‍රෙෂන් ආවේ නෑ. එයා කිව්වේ I am the handmaid of the Lord. බොහොන්සේගේ අත් දෙකෙන් හදපු එක්කෙනා මම. ඉතින් එයා එකෙන් තීරුම් කරේ එයා මේ ත්‍රිත්වයත් එක්ක තිබිච්ච සම්බන්ධකම සහෝදර සහෝදරියනි. දෙවියන් වහන්සේ බඩට එද්දී එයාට ඒක ලොකු ආශිර්වාදයක් බව එයාට තේරුම් ගියා පොඩ ශුද්ධාත්ම වර්මයෙන්. එයා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණ හැම වෙලේම. පිරිලා බලන්න මේ දැන් ඒ කාලේ මම පොඩ්ඩක් බැලුවා මේ ජේසු හම්බෙන කාලේ සහෝදර සහෝදරියනි. රෝමේ ඉතාමත් භයානක තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රෝමේ තිබිලා තියෙනවා සංගණනයක් කියලා. කවුන්ටිං එකක්. රෝම කට්ටිය ඒ කවුන්ටිං එකට තමයි බෙත්ලහේමට මම හිතන්නේ සෙන් ජෝසෆුයි සුදු යුසේ මුනින්ද්‍රයයි කන්‍ය මරියාවයි ගිහිල්ලා තියෙනවා. මේ කවුන්ට් එකට. දැන් අද ලෝකෙත් කවුන්ට් එකක් වෙනවා කොරෝනා හින්දා. මොකද වැක්සින් එක එනවනේ. ඒගොල්ලෝ DNA ගන්නවා කට්ටියගේ. පරටම වැඩ. ඒ විතරක් නෙමෙයි මේ මනුෂ්‍ය පුත්‍රයව මරන්න හෙරොද් මාර ප්‍රොජෙක්ට් එකක් රන් කරා. දැන් ඉස්සරහට මේ වගේ දේවල් මට පේනවා. සභාවට එන චැලෙන්ජස්. හැබැයි සහෝදර සහෝදරනි අද සභාවේ ඉන්න තැන පොඩ්ඩක් බලන්න. මේ කන්‍ය මරියාවගේ ඒ කැරක්ටර් එක අපි විකෘති කරලා තියෙනවා. විකෘති කරලා තියෙන්නේ කොහොමද? මම මේ ළඟදී දැන් බලන්න මේ කන්‍ය මරියාව ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක ත්‍රිත්වයත් එක්ක එකක් වෙලා වෙන්න තිබිච්ච ආසාව. බලන්න මේ දේව වචනය මාංශගත කරගන්න තියෙන ආසාව. අද ජේසු කියනවා එයාගේ ශ්‍රාවකයෝ එයාගේ ෆොලෝවර්ස්ලා එයාට වැඩිය දෙයක් කරනවා කියලා. මේ අන්තිම සභා කාලේ. මොකද මේ ශුද්ධෝ පාවුලතුමා කියනවා අපිට මේ අන්තිම සභාවට මේ මනමාලි bride of Christ මේ bride කොහොමද ඉස්සරහට මේ කන්‍ය මරියාව වගේ බර්ත් එක දෙන්නේ යේසු බබාට නෙමෙයි උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට. මේ උත්ථාන වූ මිනිස්සයා මරණය හපලා මරණය පාගලා මරණය මරලා මිනිස්සෙක් ඉන්නවා. අද මේ ලෝකෙම මුළු විශ්වයේම පාලනය කරන කෙනෙක් ඇවිල්ලා මනුෂ්‍ය පුත්‍රයෙක් අපේ කෙනෙක්. හැබැයි අපි කටපුරා කියන්න කැමති අපි ජීසස් නෙමෙයිනේ. ඇයි එහෙම කියන්නේ? ඇන්ටි ක්‍රයිස්ට් හින්දා, අන්ත ක්‍රිස්තු හින්දා අපි එහෙම කියන්නේ. අපි ජීසස් කියනවා නෑ නෑ ඔයා මගේ ඇලෙන් ගත්තේ මම. මගේම කෑල්ල ඔයා. අපි කියන්නේ කෑල්ලමයිට ඒ කාලේ. මගේ කෑල්ල කියලා. ජීසස්ගේ ඇලෙන් ගත්ත කෑල්ල මේ. එයාගේම. මොකද ඒවව ගත්තෙත් ඒ විදිහටමයි. ආදම් කියලා හිටියා නෑ මෙයා නෙමෙයි මගේ කෑල්ල කියලා. මොකද වැඩේ මෙස් එකක් වුණාට පස්සේ ඒක ලොකු කතාවක්. ඕමරි ජේසු කවදාකවත් ඒක කියන්නේ නෑ. මේ මනුස්ස පුත්‍රයා එහෙම කියන කෙනෙක් නෙමෙයි. මේ මනුස්ස පුත්‍රයා ජෝන්ට එලිදරව්ව දෙනවා. අන්න එලිදරව්ව පුත කියව ගන්න. ඒ මනුෂ්‍යත්වය මැරිලා උත්ථාන වෙච්ච මනුෂ්‍යත්වය ඕගොල්ලොන්ගේ ඇඟේ ඇතුලේ ඉන්නවා මගේ ඇතුලේ ඉන්නවා. මෙන්න අන්තිම කාලේ සභාව. සභාවට තියෙන එක දෙයයි. කන්‍ය මරියාගේ බොර්ලික්කම් විකුණ ඉන්න නෙමෙයි.
මොකද මේ සභාව මේ කන්‍ය මරියාව විකුණගෙන කාලා තියෙනවා. ඒක ලොකු වරදක් අපි කරලා තියෙනවා. අපි විකුණනවා ස්ටැචුස් විකුණනවා ස්ටැචු උස්සගෙන යනවා. එතකොට බොර්ලික්කන් දානවා බෙන්තිඤ්ඤ හැම මිලියන් ගණන් හම්බ කරලා තියෙනවා මේ ලස්සන ගෑණිගේ ජීවිතේ. මිලියන් ගණන් හම්බ කරලා තියෙනවා. අද හම්බ කරපු ඒ සල්ලි ටිකවත් හොයාගන්න නැහැ සහෝදර සහෝදරියනි. ඒ මොකද? එල යක්ෂයාගේ දේවල් අපේ දේවල් නෙමෙයි. සභාවට අයිති මේ ගෑණි මේ කන්‍ය මරියාව the most blessed woman ආශිර්වාදලත් ගෑණි දුන්න ජේසු බිලින්දට ජීවිතේ. දැන් කන්‍ය මරියාව බලන් ඉන්නවා. මේක කෝපරේට් ලෙවල් එකේ මේක ග්ලෝබලි මේක මුළු විශ්වයේම බලාගෙන ඉන්නවා. දැන් මේ ග්ලෝබලි මේ මුළු ලෝකෙම ජේසුගේ මනමාලී ජේසුගේ එකක් වෙලා එයාගේ අර උත්තාන වෙච්ච මනුෂ්‍යත්වයේ මනුෂ්‍ය පුත්‍රයාව එළියට ගේනවා. කවුරුත් මේක මට කියලා තිබ්බේ නැහැ. කවුද කිව්වේ මේක මට? සුද්ධාත්මයා. දෙවියන් වහන්සේ පුදුම ලස්සන දෙයක් කරගෙන යනවා මේ ටික. හැබැයි එයා කියනවා මේ බර්ත් එක දෙද්දී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. නිශ්චල වන්න දැනගන්න මම දෙවියන් වහන්සේ කියනවා. Be still and know that I am God. I will make this happen in your life. මේ ආලෝකය කියලා කියන්නේ සහෝදර සහෝදරියනි අද අපේ ප්‍රයා මීටින් එකේ පොඩි ළමෙක් කීබෝඩ් ගැහුවා මේ. ඒ ළමයා අපේ මගේ අඳුරන මල්ලි කෙනෙක්ගේ නංගි කෙනෙක්ගේ පොඩි පුතෙක් අවුරුදු 7-6ක් විතර ඇති. එයා ප්ලේ කරා light of the world came down to this darkness. මේ මුළු ලෝකෙම ආලෝකය මේ අඳුරට ආවා. Step down to this world. එක මනුස්ස පුත්‍රයෙක් මුළු ලෝකෙම බැබලෙව්වා. නිකන් හිතන්න සභාව හැම එක්කෙනා මේ මනුෂ්‍ය පුත්‍රයාව මේ උත්තාන වෙච්ච මනුෂ්‍ය පුත්‍රයාට බර්ත් එක දෙද්දි කොහොම තියෙයිද? එතකොට මේ පේන්නේ නැති කොරෝනාවට අපි බය වෙයිද? අපි ඇවිල්ලා සහෝදර සහෝදරියනි මේ කන්‍ය මරියාව වගේ වචනය sperm of God is our source of life. අපේ එකම ජීවනය ඇවිල්ලා ඒක මෙනෙහි කර ඉන්න නැතුව ඒක හොඳට හපලා ඒක හොඳට සාරේ උරලා සුද්ධාත්මයන් වහන්සේට කියන්නේ ඔබගේ වචනය පරිදි මට ඉටු වේවා කියලා. අපි බය වෙලා ඇයි? ඇහැට පේන්නේ නැති කොරෝනා කෙනෙක් මරයි කියලා බයයි. දැන් මේ උත්තාන වෙච්ච මනුස්ස පුත්‍රයාණන් ඇතුලේ ඉන්න මිනිස්සු කොට්ටාසයක් තමයි සභාව කියන්නේ. මුළු විශ්වයේම අධිපති තමයි සභාව කියන්නේ. මොකද මේ කවනන්ට් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ කවනන්ට් එකකට සිංහලෙන් කියනවා මම දන්නේ නැහැ. කවනන්ට් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය සහ රුධිරය තුල අපි හැමදාම මතක් කරගන්නවා. මායි එයයි එකක්. හොඳට මතක තියාගන්න. මේ ශුද්ධෝත්‍රීත්වයේ දෙවනි තනන් වහන්සේලා මිනිස්සෙක් උත්තාන වෙච්ච මනුෂ්‍ය පුත්‍රයෙක් සදා කාලෙම එයා නිකම් මනුෂ්‍ය පුත්‍රයෙක් වෙයිද මේ අපි වටින් නැත්තම් එයාට එයා අපේ කෙනෙක් වෙයිද සහෝදර සහෝදරියනි මේ මුළු විශ්වයේම එක ජීවියයි ඉන්නේ දෙවනාංශගේ ස්වරූපයට සහ ලක්ෂණ වලටම මම ගැරන්ට් කරලා කියනවා there are other beings තව ජීවිය ඉන්නවා සහෝදර සහෝදරියනි එක තලවල් වල ඒ වුණාට දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවපු එකෙක් මේ විශ්වයත් නෑ හොයාගන්න. මනුස්සයා පමණයි. මේ මනුෂ්‍ය පුත්‍රයාට ජීවනයේ එන්නේ මේ මැවිල්ලේ තියෙන රත්තරන් රිදී වලින් නෙමෙයි. සභාවට ජීවනයේ එන්නේ මේ මනුෂ්‍ය උත්තාන වෙච්ච මනුෂ්‍ය පුත්‍රයා ඇතුලේ ඉඳගෙන එළියට එනකොට විතරයි. මෙන්න ආලෝකය. කුළුඳුලා ජේසුට කියන්නේ කුළුඳුලා කියලා. The firstborn of many. එතකොට අර many කියන්නේ අපි කට්ටිය. එයාගේ ආලෝකය එයා කියනවා you are the light of the world now you shine. අපිව මැව්වේ බැබලෙන්න ආලෝකය. සහෝදරයන් පොඩ හිතලා බලන්න ආලෝකය කියන එකට ලයිට් එකක් දාපුවම
අඳුර කැහගගා ඉඳීද යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන වෙච්ච ජීවිතේ ශුද්ධාත්මයන් අපේ ජීවිතෙන් එළියට ගේද්දී අපි කැහගගා ඉන්න ඕනේ නැහැ සහෝදර සහෝදරියනි. very focus මේ bride මනමාලි. ඇයි බබෙක් හම්බ වෙනවා. කවුද බබා? ජේසු බබා නෙමෙයි දැන්. උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ. ඒ කියන්නේ මේ උත්ථාන වූ මනුෂ්‍ය පුත්‍රයාගේ ජීවනය සභාව ඇතුලෙන් එනවා. ගඟක් ගලනවා වගේ. මාර ටොප් වැඩක් මේක. හැබැයි ශුද්ධාත්මයෝ කියනවා ඕගොල්ලොන්ගේ ශක්තියෙන් මේක කරන්න බෑ. මට ඉඩ අරින්න මං කරන්නම් මේක. කොහොමද කරන්නේ? දැන් ලොක්ඩවුන් එකේ ඉන්නේ අපි ගොඩාක් දුර යන්න ඕනේ නැහැ මේක කරන්න. ගේ ඇතුලේ ඉන්න වයිෆ්ට දෙන්න ශුද්ධාත්මයන් වහන්සේට කියලා මේ නොමැරෙන මනුෂ්‍යත්වය මගේ ගාව දාලා තියෙන ඉඩ අරින්න මගේ ගෑණිට යන්න. අන්න කතෝලිකෙක්. එහෙම ළමයි මට ඉන්න 7ක්. මම මේ 7 දෙනාට මම බර්ත් එක දෙනවා හැම වෙලේම මතක තියාගන්න එක දෙයක්. මොකද හොඳට මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. දැන් මගේ වයිෆ් බබාලා 7 දෙනෙක් හම්බුණා. ඒ බර්ත් එක දෙද්දී එයා මොකක්ද ඇඳන් ඉන්නේ ලිප්ස්ටික් ගාලා දින්නේ, කියුටෙක්ස් ගාලා දින්නේ, මොන පර්ෆියුම් එකද දාලා ආවේදී අපි. එතකොට මං අයිබ්‍රවුස් පක්ලක් කරලා දාවේ මම අයිබ්‍රවුස් ඒක මුකුත් නෑ යාට. එයා බබා හම්බ වෙනකොට සහෝදර සහෝදරිනි එයා යනවා එක මෝඩ් එකකට නිකන් ටාසන් වගේ. එයා තමයි ඉන්චාර්ජ්. මොකද ළමයි 7ක් හම්බුනාට පස්සේ ඉතින් ඉතුරු එන ඒ කියන්නේ ළමයි බබාලා හම්බ වෙනදී එයාට කියලා දෙන්න ඕනේ නැහැ. එයා ඉන්න නැස්ට ටිකට කියලා දෙනවා. අන්න ඒ වගේ තමයි අපිත්. මේ ජේසුගේ ජීවනය අපි දන්නවා දෙන විදිය. We know the secret in the kingdom. ස්වර්ග රාජ්‍යයේ තියෙන මේ රහස් අපි දන්නවා ඊට පස්සේ. ඇයි මේ ස්වර්ග රාජ්‍ය අපේ තුලින් ගාලනවා කඩාගෙන ගඟක් යනවා. මේක දැක්ක ජෝන්. පුදුම ගඟක් යනවා කියලා. මනුෂ්‍ය පුත්‍රයෙක් අපේ ගාව ඉන්නවා මැරිලා උත්ථාන වෙච්ච. අපි කියලා ඉන්නවා කටෙන් ජේසු වෙන්න බෑනේ අපිට. ජේසු කියනවා නෑ. මම ඕගොල්ලෝ කරලා තියෙන්නේ දැන් මං වගේ. ඇයි එහෙම කොහොමද කියන්නේ? මම පෙන්නන්න කොහොමද කියන්නේ කියලා. ජේසු කියනවා මාර ලස්සන කතාවක්. ඒ ඇවිල්ලා කොලෝසි 3:1 සුද්ධ පාවලතුමා සෝරි. කොලෝසි 3:1 කියන පුදුම ලස්සන දෙයක්. මම පෙන්නන්නම් ඒක. මෙන්න බලන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් මේල කරපු දෙයක් past tense මේක මේ ඉස්සරහට වෙන්න අනාගතේ වෙන්න තියෙන දෙයක් නෙමෙයි අතීතයේ වෙච්ච දෙයක් කරනු ලැබූ බැවින් මගේ සිංහල හරි වෙන්න ඕන right දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරා දේ ප්‍රාර්ථනා කරන්න. ඒ කියනවා දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරු දේ ප්‍රාර්ථනා කරන්න. මේක ඉංග්‍රීසිනුත් බලමු. ඒතර මොකද ඉංග්‍රීසියෙන් කියාගත්තා ඉන්නේ අපිට. If then you were raised ed with Christ. දැන් අද අපි කට්ටිය කියනවා අපි කොහොමද ජීසස් නෙමෙයිනේ අපි ඇයි අපි එහෙම කියන්නේ ජේසු කියද්දී වා මගේ භාර්යාව ඔයා මගේ කෑල්ල ඔයා මාත් එක්ක ඒකත් එකට ඇවිල්ලා ඉන්නේ දැන් it's done it's finished සියල්ල හමාර වෙලා තියෙන්නේ අපි බැඳලා ඉන්නේ අපි කියනෝ නෑ අපි ආසයි රත්තරන් රිදිත් එක්ක මැවුම් කරුවාන ශුද්ධ ත්‍රිත්‍ය ජීවිතෙත් එක්ක එකක් වෙන්න කැමති නෑ මට ඒක අසාද එපා මට මේක අසාද දෙන්න ඒක කරන්න ඉඩ තියන්නේ නැහැ එයා ඉස්සරහට. එයා එලිදරව් කරන්න එයාගේ හදවත ශ්‍රී හෘදේ බ්‍රයිඩ් පිස්සු හැදෙනවා අන්තිමට. ඇදිලා කියනවා මට ඔයාව විතරයි ඕනානේ. ඒ වගේ කට්ටියක් තමයි මේ බර්ත් එක දෙන්න ලෑස්ති වෙන්නේ දැන්. හොඳේ මතක තියාගන්න. බ්‍රයිඩ් මනමාලිගේ ඩයිමන්ෂන් එකට අපි එන්ටර් වුනේ නැත්තම් අපිට මේව තේරෙන්නේ නැහැ. අද මේ මනමාලිගේ තලය ගැන කියලා දෙන්න කවුරුත් නැහැ සභාවේ හරියට එකෙක්. මොකද මනමාලි ගැන මම කතා කරද්දී මිනිස්සු hina වෙනවා. අනේ අපිට බ්‍රයිඩ්ස් වෙන්න බැරිද කියලා අහනවා. ඒත් කෝචොක් දානවා මට. මොකද රයිට්. කාලයක් එයි මනමාලි උන්නේ නැත්තම් අපිට වෙන්නේ
එක දෙයයි. අනිත් කට්ටියට බබා හම්බෙනකොට හූල්ල හුල්ලිත හැකි අනේ අපිට ළමයි නෑනේ අනේ කිච්චර විතරයි. ඉතින් හූල්ලන්න දෙයක් නෑ අපි ඔක්කොලාටම එකම ජීවිතේ තියෙන්නේ. මොකද්ද ජීවිතේ? සුද්ධෝ ත්‍රිත්වයේ දෙවනි තරන් වහන්සේගේ මනුෂ්‍ය පුත්‍රයාගේ තියෙන ජීවිතේ මේ මනුස්සයන්ට දීලා තියෙන්නේ. ඒකට උපත දෙන කට්ටියකට තමයි කතෝලිකයෝ කියලා කියන්නේ. ඒ වගේ කට්ටියකට තමයි මේ විශ්වයේම බාර දෙන්න පුළුවන් තාත්තගේ ජීවිතේ දාන්න. ක්‍රියේෂන් එක තව ඩිවලොප් කරන්න. නැත්තම් මේ විදියට ගියොත් ස්වර්ගයට සහෝදර සහෝදරිනි අපි එතනත් කෙල ගන්නවා. ඇයි කෙල ගන්නෙ? කෙල ගන්නෙ තැනට. මොකද මේ මනසෙන් ගියොත් ක්‍රිස්තුස් වහන්සේගේ මනසත් එක්ක එකක් වෙන්න කියලා කියන්නේ අන්න ඒකයි. මනමාලයාගේ මනසත් එක්ක මනමාලිය එකක් වෙන්න ඕනේ. එයාගේ කෑල්ල අපි. එයාගේ ශරීරය අපි. right? මේ බලන්න ඉතින් කියන්නේ race with Christ. If then you were raised with Christ. මේ සුද්ධ පාතුමා කියන්නේ අපි උත්තාන කරලා නම් තියෙන ක්‍රිස්තුස් වහන්සේත් එක්ක seek those things which are above where Christ is sitting at the right hand of God. දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ ඉඳන් ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ඉන්නේ. අපි ඒ දැක්ම තමයි බබා හම් වෙන්නේ අපෙන්. ප්‍රොජෙක්ටර් එළියට. එනවා බර්ත් එක මට මතකයි any pain doesn't matter. Why? Giving your life to this world is worth. To shine like you, Lord, is worth. එක ලයිට් එකක් අච්චර ලයිට් දැම්ම නම් හිටපු 12ක් හිටියා මුළු සභාවේ. පරණ සභාව, මූලික සභාව, first church. දැන් පෝල්ලා පීටර්ලා ඔක්කොලාම බලන් ඉන්නවා මේ ඉන්න කැතලික්ස්ලා ටික ගේම දෙයි කියලා. දැන් ඒගොල්ලෝ සෙට් වෙලා ඉන්නේ මොකද? Stage is set. ඇයි? Bright birth එක දෙන්න හදන්නේ. Madly in love with this life. because පුදුම පිස්සු වැටලා ඉන්නේ මනමාලි. මේ ජීවනය දැකලා මේ මනුෂ්‍ය පුත්‍රයාගේ ජීවිතය දැකලා මේ මනුස්සයා කියනවා මටත් ඔය වගේ මනුෂ්‍යත්වයක් දෙන්න. නොමරන මනුෂ්‍යත්වයක් ආදම්ට ඉස්සෙල්ලා දුන්නේ. ඊට වැඩිය ලස්සන එකක් මම මේ කතා කරන්නේ. මේ සුද්ධ බයිබලේ කතා කරන්නේ පාවුලු ඇවිල්ලා টොප්ම මනුස්සෙක්. මේ ඇවිල්ලා ලොකු කණුවක් පල්ලිය කණුවක්. මොකද ජේසුස් කියනවා එලිදරව්ව පුතේ I will make you a pillar in the temple of God. මම දෙවනාසගේ මොකක්ද ඒක කියන්නේ? මාව පිලර් එකක් කරවම මට කොහෙවත් යන්න. ජේසුස් කියන්නේ නෑ ඔයා පල්ලි කණුවක් වෙනවා. You will never leave me again because you know what? You will know who you are in me. ඔයා මාව කවදාවත් දාලා යන්නේ නෑ. ඔයා දන්නවා ඔයා කවුද මගේ තුල කියලා. ඔයා දන්නවා ඔයාගේ වටිනාකම මගේ පපුවේ තියෙන ඔයාට. ඔයාගේ වටිනාකම ඔයාගේ ගෑණිවත් දන්නේ නැහැ කියන එක මට එයා තේරුම් කරලා දුන්නා. මට මේ ලෝකෙින් ළඟම මිනිස්සයල මගේ ගෑණි. හැබැයි ජේසුස් තරම් ළඟ නෑ යා මට. Set your mind on things above, not on things on earth. දැන් මේකද අපි අර මරියතුමිය වගේ හෘදේ දාගෙන මෙනෙහි කරන්නේ මේ ටිකේ. මේ ලොක්ඩවුන් එක කීයක් මලාදා පේන්නේ නැති කොරෝනා එකෙක් ගැන අපි හිතනවා. ඕනේ හිතලා බලන්න මේ පේන්නේ නැති කොරෝනා එකෙක්ට මේ උත්තාන වෙච්ච මරලා නැකිට්ටපු ජීවිතය අපේ ඇතුලේ තියෙද්දි අපිව මරන්න පුළුවන් දාපව. ජීවිතේටවත් බෑ. මරණය කියන්නේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ සුද්ධ උත්‍රීත්වයෙන් අයින් වෙලා සුද්ධ උත්‍රීත්වයට එකක් වෙලා ජීවත් වෙන්නේ නැති මිනිස්සුන්ට තමා මරණය ආйти උනේ. උත්පත්ති පොතේ. තම හිසට තම අත මේ සවනල්ල කියාගෙන යන්න ගිය කට්ටියට තමා අද අත රිදෙනවා කරගට ඇවිල්ලා කිහිල්ලේ අත තියාගෙන ඉඳලා දැන් බොරිස් ජොන්සන්ටත් එහෙම තත්ත්වයක් තියෙන්නේ මේ ටිකේ එන්න කොණ්ඩේ අවුල් වෙනවා මොකද හේතුව ලෝකෙ තිබිච්ච ඔක්කොම දේවල් කඩාගෙන වැටෙනවා පතෝල මැස්සක් වගේ ඒ සෞදසෝදරි මේකයි මං හිනා වෙනව නෙමෙයි මම මේ ඕගොල්ලොන්ට කියන්නේ කතෝලිකයෝ කියන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේ දෙවනාසගේ දකුණු පාර්ශ්වයේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉඳගෙන එයත් එක්ක ඒකත්වයක් වෙලා ඉන්න මනුෂ්‍යත්වයක්. ඒ කට්ටිය ඉන්නේ මේ කාලේ තමයි බෙස්ම කාලේ මේ ජීවිතේ එළියට දෙන්න උපත මොන උපතද මේ පෙන්නන තැන සුද්ධෝ පාවුලුතුමා අපිව උස්සලා තියෙන තැන අපි ඉන්න තැන ඉන්න ජීවිතේ මෙතෙන්ට දීපන් කියලා තමයි කියන්නේ. අපි ලෝකෙ හිටියොත් වැඩේ ලෙඩේ. අන්න ඒකයි මෙන්න මේ පෙන්නන කුරුස ගහ ඉතාමත්
අපිට වටින්නේ සහෝදර සහෝදරි මම පෙන්නන්න. මම මේ ටිකේම මේක ගැන තමයි අපි මේ ටිකේ කතා කරේ. මම ඒගොල්ලන්ට තේරුම් කරලා දුන්නා. මම හිතනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති කියලා මේක. මම ඒගොල්ලන්ට තේරුම් කරලා දුන්නා. මේ කුරුසේ කියලා කියන්නේ ඒ කියන්නේ ජීවන වෘක්ෂය. මේකෙන් කරපු ඵල තියෙනවා. මේ ගහේ ඵල තියෙනවා. මේ ගහේ තේරුමක් තියෙනවා. මේ ගහේ දෙවියන් වහන්සේ අපිව තුරුල් කරගෙන අපිව මරලා මේ ලස්සන ආලෝකය උත්තානේ උන්වහන්සේගේ බැබලෙන ජීවිතයට අපිව උත්තාන කරලා තියෙනවා. ඒකයි මේ සුදු පෞල්තුමා හොඳ කැතලික් එක්කෙනෙක් කියා. බෙස්ට් කැතලික්ස්. හොඳ කතෝලිකයෝ. ඒගොල්ලෝ සුරුවන් උස්සගෙන ගියේ නෑ ගෙවල් ගානේ. කන්නේ මරියාවගේ. ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා හිටියා. මේ කන්නේ මරියාව දුන්න ජීවිතේ, කන්නේ මරියාව දුන්න බර්ත් එක ඒගොල්ලෝ දෙනවා උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේට කියන අදිස්ථානය. ඒගොල්ලෝ කීකීට නෑ අපි ජීසස් නෙමේනේ. මම මේ කියන්නේ අපි දෙවියන් වහන්සේ නෙමෙයි අපි. හැබැයි යාගේ ජීවනය බෙදා ගන්න එකම ජීවියා මැවිල්ලේ ඉන්න. එයාගේ ජීවනයත් එක්ක ඒකත්වයකට ආපු එක්කෙනා මේ. ඒකටයි ශුද්ධාත්මයන්න් වහන්සේව දුන්නේ මේ බර්ත් එක දෙන්න හැම මිනිස්යාගේ තුලින්ම. ගිනි ගන්න නොමරන මනුෂ්‍යත්වය මේ ආලෝකය මේ මුළු ලෝකෙටම යන්න අපේ. කුළුදුලාගෙන් එච්චර ආලෝකයක් ආවනම් මුළු සභාවම නැගිටිද්දි මේ ආලෝකයෙන් අයියෝ darkness is covering the earth, darkness එක ගැන කතා කරලා වැඩක් නැහැ. ආලෝකය ගැන කතා කරමු සහෝදර සහෝදරියෝ. මේක තමයි ආතල්ම පීරියඩ් එක අපිට ඉස්සරහට එන. හැබැයි ඉස්සරහට මේ උපත දෙද්දී අර අම්මා කෙනෙක් උපත දෙනවා වගේ මේක ගෑනුන්ට ගොඩක් තේරෙනවා පිරිමින්ට වැඩිය මම මේ කියන කතාව. මොකද උපතක් දුන්න ගෑණියෙක් කරුවෙට දන්නවා ඇඳන් ඉන්න ෂර්ට් එක කමිසවත් ඒ වෙලාවට එයාට අදාළ වෙන්නේ නැහැ. අදාළ ඇවිල්ලා ළමයා එළියට එනක විතරයි. ඉස්සරහට සභාවක් එනවා. මේ ලූක් වල කියනවා. ලූක් 2 ගණන් වලට එද්දි කියනවා දේවදූත එඬේරු ටික ගෙදර ගියා දෙවනවසර ප්‍රශංසා කර කර නමස්කාර කර කර කියලා. ඒගොල්ලොන්ට ෂුවර් 58 මයික් එකක් තිබ්බේ නෑ ඒ කාලේ. බේස් ගිටාරිස් කෙනෙක් හිටියෙත් නෑ, ඩ්‍රම්ස් ගහන කෙනෙක් හිටියෙත් නෑ හැබැයි. කීබෝඩිස් කෙනෙක් ඉඳලත් නෑ. But they did a worship. කන්නේ මරියාවත් මේ worship එකක් තමයි. worship කියලා කියන්නේ වටිනාකම අපේ වචන වලට දාලා කියන්න try කරන එක. worship ගීතිකා කියන එක නෙමෙයි. බඩු මෙතනින් එන එක අපේ ආත්මෙන් එළියට එන එක අපි දානවා වචන වලට. Wow, you're so good. Why? Not because you gave me gold. You're so good because you have loved me with all your heart. You have given all what you have had inside your heart to me. Leave aside the creation. But the creator says, your worth මේ මැවුම් කරුවානු කියනවා ඔයා මට වටිනවා මගේ ජීවිතේට වැඩිය. ඔතන ලස්සනට හදලා ඇද්ද? ඔරිජිනල් ක්‍රියේටඩ් වැලියු එක පොඩ්ඩක් හිතලා බලන්න. උත්පත්ති පොතේ හදපු කට්ටියගේ වටිනාකම. යේසු කියනවා මගේ ජීවිතේ තිබ්බේ මගේ ලේවල. මගේ ලේවලට වැඩිය මගේ ජීවිතේට වැඩිය මට ඔයාව වටිනවා. අන්න පුදුම මිනිස්සෙක්. අද අපේ වටේ ඉන්න මිනිස්සුන්ට අපිට මේ කතාව කතෝලිකයෝ හැටියට කියන්න පුළුවන් එක වෙලාවකයි ඒ ඇවිල්ලා මේ කන්නේ මරියාව ඒ දුන්න ඒ රෙස්පොන්ස් එක. එයා දුන්නේ රෙස්පොන්ස් එක දෙවියන්වහන්සේගේ වචනය හැම වෙලේම අරගෙන මෙනෙහි කර කර ශුද්ධාත්මයන්ට කියපු යාඥාව ඒ වෙන එක ගැනයි ඒ කියන්නේ. ඒකයි පේදුරුට කිව්වේ මේ ළඟදී මම දන්නේ කොහෙන් ආවද කියලා ඒ කතාව. පාස්ටර් ඩිලන්ත කියලා මිනිස්සෙක්. මම දන්නේ මොන සභාවේද කියලා මට වැඩුත් නෑ මොන සභාවේද කියලා. මේ පාස්ටර් ඩිලන්ත කියන මිනිස්සයා මේ ආදරය ගැන මේ කුළුඳුලාගේ තියෙන මනුස්ස ආදරය, දේව ආදරය විතරක් නෙමෙයි. මොකද අපි හරි ආසයි දෙවියන් වහන්සේ ජේසුගේ son of God එක කතා කරන්න. හැබැයි අපි ආස නෑ ජේසුගේ son of man එක කතා කරන්න. මනුෂ්‍ය පුත්‍රයා චාටර් මචං මිනිස්සු ඉන්නවනේ ගන්න දෙයක් නෑ මචං. ජේසු කවදාකවත් මිනිස්සුන්ට ඒක කියන්නේ නැහැ.
මේ අන්තිම කාලේ සභාව ඉන්නව නේද? මිනිස්සයාගේ වටිනාකම තේරුම් ගන්නවා. මේ පගා ගහන කට්ටිය, ඔව්. සල්ලි මංකොල්ල කන කට්ටිය, ඔව්. මේ බොරු ආගම් වල ඉන්න කට්ටිය, ඔව්. අපිට තේරෙන්න පටන් ගන්නවා. අපි දැනගන්නවා කොච්චර ලස්සනට මේගොල්ලෝ මවලා තියෙනවද. මේගොල්ලෝ ඒක දන්නේ නැති හින්දායි ඒගොල්ලෝ ඒ වගේ දෙයක් කරන්නේ සමිඳුනේ කියලා අපිට යාඥාවක් කියන්න පුළුවන් වෙන කාලයක් ඒ සුද්ධාත්ම බලයෙන්. ඒකට ලෑස්ති වෙන්න. ඒක තමයි බර්ත් එක. ජෙන් කියන පපුවෙන් නිදහස් අපි කියනවා. නොදැනුවත්ව කමින් මේ කරන වරදට සමාව දෙන්න සමිඳුනේ. අපිව මරලා පළලා එද්දි මේ ජීවිතය මේ මිනිස්සුන්ට ඩිනයි කරන්න බෑ. අපි දේශනා කරන එක නෙමෙයි මෙතන දැන් ඉස්සරහට තියෙන්නේ. මොකද මට පේන විදිහට මේ සභා church එක is coming into a completion. But the ruling of ඒ කියන්නේ ඉස්සරහට මේ උත්තාන වෙච්ච ජීවිතේ පල්ලි ගියේක දැන් ඉස්සරහ පල්ලි මේ පල්ලි ගිහිල්ලානේ අපි හිටියේ. දැන් පල්ලි යන එක ජීසස් කියනවා නෑ පල්ලි යන එක වෙනමයි ඒක චර්ච් ඊරේක ඉවර වෙගෙන ඉන්නේ සහෝදර සහෝදරි. මොකද මම දකිනවා periods. Old Testament එකේ අර sacrifices ඒවා නමනම් ඔක්කොම ඉවර වුණා. සත්තු මරණය. ඊළඟ New Testament එකේ පටන් ගත්ත ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සහ රුධිරය consume කරන්න අපි. සමහරක් කට්ටිය හිටියා. මම දැකලා තියෙනවා සාන්තුරයන්ගේ ජීවිත දකිද්දි අපි ඔක්කොලාම සාන්තුරේ වුණාට සාන්තුරයෝ හැටියට ජීවත් වෙලා නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ලේ තුල අපි ඔක්කොම උන්වහන්සේගේ මනමාන. ඉතින් මට පේන විදිහට ඉස්සරහට මේ යාගය නවත්තන කාලයක් එනවා. ඒක දේව වචනෙත් කියනවා. The abomination of the desolation. ඒකට මම සිංහලෙන් කියන කතාව මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක දැනුත් වේගන යන්නේ. මොකද දැන් ගොඩක් තැන්වල පූජාවල් නැහැ. කමියුනියන් ගන්න ඉස්සෙල්ලා අපි මේ අත දැන් සැනිටයිසර් අපේ පල්ලියේ සැනිටයිසර් තමයි වැඩි හරියක් තියෙන්නේ. හෝලි වෝටර් නෑ කොයිවරේ. ඒ කාලේ ගිහිල්ලා. ඒට අමතරව මේ තිබුච්ච ස්ටැචු ටික ඔක්කොම ගියා. කමන්න ස්ටැචු ටික නම් ගියේක හොඳයි. මොකද හේතුව මේ ජේසු ඒගොල්ලෝ ඉඹලා කොරෝනායි කියලා. දැන් ස්ටැචු නැහැ එක පල්ලියකවත් ඔක්කොම ගත්තා ඒගොල්ලෝ. Thank God, you know, ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙන යුගයක් මේ කතෝලිකයා. කතෝලික සභාව ඉස්සරහට ගිනි ගන්නවා කියලා මට දේවනාංශ කියනවා. මේ කන්‍ය මරියාව ගැනත් මට ඇහෙන වචනය ඇවිල්ලා මේක. මගේ අත අල්ලගෙන යන්න try කරන කට්ටියක් ඉන්නවා පුතේ. ඒගොල්ලන්ට කියන්න මගේ අත අල්ලලා යන්න try බොරු කික ඉන්න එපා. ඕ මම මේ ළඟදී මිනිස්සෙක් දේශනා කරනවා. මේ වචනෙම දේශනා කරනවා තව මිනිස්සෙක්. අපි දැන් කන්‍ය මරියාවත් එක්ක එයාගේ අත අල්ලගෙන අම්මේ අම්මා මාව ගෙනියන්න අම්මේ මගේ අත අල්ලගෙන යන්න අම්මේ. දැන් මට දේවනාංශ කියනවා මේ දැන් මේකද මං කියලා තියෙන වචනේ කරන්න කියලා. එතකොට කන්‍ය මරියාව කිව්වේ මගේ අත අල්ලගෙන යන්න එන්න මාත් එක්ක යන් මං ඇයි ඒ වගේ මොට්ට කතා කියන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ තාම මේ සභාවේ. සභාව අවදි වෙන්න ඕන. කන්‍ය මරියාව දුන්න උපතට මේකට තමයි කියන්නේ maturity කියලා. Matured Christianity. Matured Christians ලා ඉස්සරහට ශුද්ධාත්මවංශ ගේන එළියට. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය එක දෙයයි. කන්‍ය මරියාව කරපු දේ කරන්න. ශුද්ධාත්ම අනුභවය. but කන්‍ය මරියාවගේ examples හොඳට බලනවා. දේව වචනේ කියනවා මෙනෙහි කරනද මමත් කරේ ඒක. උඹලා අම්මට මාර දෙයක් නේ මේ බ්ලෙසඩ් මද කරලා තියෙන්නේ. ඒ කියන්නේ මාර টොප් ඩයල් මම බලද්දි මට තේරෙනවා හැම වෙලේම වචනය. මොකද මෙයාට ප්‍රොෆෙසියක් ආවා මං කිව්වේ කඩු 7ක් බහිනවා කියලා. දැන් කාලේ කට්ටිය නම් චර්ච් වල කඩු 7ක් බහිනවා කිව්වොත් අපෝ මේගොල්ලෝගේ ගොස්පල් එක මේගොල්ලෝ හරි ජරා කැත කතානේ මෙයා කියන්නේ බාන්නකො මේගොල්ලෝ හරි ප්‍රොෆෙසිස්ක් දෙන්නේ නැහනේ. වීස් එකක් හරියනවා. ඒව කියන්න එපා. දේවනාසි කියනවා වාට වීස් එකක් හරියනවා. දේවනාසි කියනවා ඔයාගේ දුව හොඳ කොල්ලෙක් හම්බ වෙනවා එයාට. ජීසස් කියනවා වාට ස්වීප් එකක් ඇදෙනවා. ඒ වගේ කතා කියන්නේ તો මේගොල්ලෝ මේ කඩු 7ක් බහිනවා නම් මම නිකන් මේ විකාර කතා කියනවනේ මේගොල්ලෝ. ඒ කන්‍ය මරියාවට තේරුණ සහෝදර සහෝදරියනි. සුද්ධ ත්‍රිත්වයේ ජීවිතය කඩු 7 බහින එකත් එක්ක බලද්දී නිකන් සිවියක් පොත්තක් මෙනෙහි කරා මේ දකුණු පාර්ශවයේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනය මෙනෙහි කරා උත්ථානය
ඒකයි එයා හැම වෙලේම වචනය එයාගේ පපුවේ එළියට දුන්නා. උත්ථානෙන් පස්සෙත් එයා උත්ථාන ක්‍රිස්තුස් වහන්සේටත් දුන්න උපත සහෝදර සහෝදරියනි. මේක ගොඩක් කට්ටිය කියන්නේ මේ කතාව. මම කියනවා. ඕන විදිහකට ඕගොල්ලෝ මගේ ගැන ඕන කතාවක් කියනවා. ඇයි මං කියන්නේ එයා ජේසුස් බබාට විතර බර්ත් එක දුන්නේ කෙනෙක් නෙමෙයි. මේ සභාවට මේවා හැංගිලා තිබිලා තියෙන්නේ. ඇයි හැංගිලා තිබිලා තියෙන්නේ? අපි සභාව මනමාලී දෙවනාසක හෘදය නෙමෙයි හොයලා තියෙන්නේ. අපි මේ එළිය ඇතුළාන්තය දෙවනාසකගේ ඇතුළාන්තය අපි දැකලා නැහැ. මේ මිනිස්සයා මේ කන්‍ය මරියාව කියන ගෑණි දීලා තියෙනවා උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වයටත් උපත. ඇයි මං එහෙම කියන්නේ? ශුද්ධාත්මයන්ව එන්න කියලා. පළවෙනි උඩට ගිහිල්ලා යාඥා කරති කට්ටිය එක්කවතු කරගෙන. මොකක්ද එයා කරේ? වචනය එයා දැනන් හිටියා. මේ දේ වෙන්න ඕන කියලා. නැත්තම් අද ඕගොල්ලොත් නෑ මමත් නෑ මෙතන. ඇයි ඒ පෙන්තකොස් ආවේ නැත්තම් සුද්ධාත්ම ආලේපනේ ආවේ නැත්තම් එදා ඒ අපරූම් එකේ අපේ ඔක්කොම හබක්. මේ ගිනි ගන්න මනුෂ්‍යත්වය ඇයි අර ගිනි දැල්ලක් ආවේ? It's a sign of that light. So arise, your light is shining. That is all I can tell. I can see your light. But we have to acknowledge each other. මොකද ඒගොල්ලෝ දැක්කේ නැහැ ඒගොල්ලොන්ගේ ඔළුවේ තියෙන ලයිට් එක. තව එක්කෙනෙක් තමයි දැක්කේ ගිනි දැල්ල. මම දකිනවා පේන්ටිං එක. ඒ පේන්ටිං එකේ තියෙන්නේ ඉතින් දැන් තමාගේ ගිනි දැල්ල තමාට පේන්නේ නැහැ. අනිත් එක්කෙනාට පේන්නේ. ඒ වගේ අපේ ඉස්සරහට මේ අපේ ගිනි දැල්ල ශුද්ධාත්මයන්ෝ මේ උත්ථාන වෙච්ච මනුෂ්‍ය පුත්‍රයාගේ දේව පුත්‍රයා වෙනමයි. උත්ථාන වෙච්ච මනුෂ්‍ය පුත්‍රයානෝ අපිට සත්‍යයක් දෙනවා. මේ උත්ථාන වෙච්ච මනුෂ්‍යත්වයට අපි උපත දෙනවා. එන්න නව දැක්ම උන්වහන්සේ අපිට පෙන්නනවා. There will be 1,000 years like this. අලුත් ඊරා එකක් එනවා ලෝකෙට. මේ සභාව මේ කතෝලික යුනිවර්සල් චර්ච් මම මේ කතා කරන්නේ තවද බැප්ටිස්ට් ඇන්ග්ලිකන් මේ ඔක්කොම ඇවිල්ලා එක චර්ච් එකක්. එක සභාවක්. මේ ඔක්කොම කට්ටිය ඉස්සරහට එකට එනවා. ඇවිල්ලා ශුද්ධෝත්‍රීත්වයත් එක්ක ඒකත්වයකට ඇවිල්ලා දෙවනි තනන් වහන්සේ තුල ශුද්ධෝත්‍රීත්වයේ ජීවනය උරලා බීලා ඒක දෙනවා එළියට. මනුෂ්‍යත්වයේ තුල දේවත්වය පහළ වෙනවා. ජේසු දෙවනි පැමිණීමට එන්නේ ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න මේ මනුෂ්‍ය පුත්‍රයානෝ මම මේ කතා කරන ඇවිල්ලා ඉවරයි. හා? පොඩි කැඩපයිටේ. මේ මනුෂ්‍ය පුත්‍රයානෝ ඇවිල්ලා කොහෙද ඉන්නේ? ඉන්නේ මගේ ඇතුලේ ඕගොල්ලෝගේ ඇතුලේ. අලුත්ම මිනිස්සෙක්. මොන වගේද? මැරිලා ඉපදිලා පුදුම ජීවනයක් තියෙන මිනිස්සෙක්. මොන වගේද? ශුද්ධෝත්‍රීත්වයේ දෙවනි තනන් වහන්සේගේම ජීවිතයේ තියෙන මිනිස්සෙක්. මෙන්න සුභාරංචිය. Give that birth. මේ උපත දෙන්න. ශුද්ධාත්ම වහන්සේට ඉඩ අරින්න. Praise the Lord. මේ කුරුසේ මේක ඇතුළට යන්න. මේක එළියේ ඉන්න එපා. එළියේ හිටියොත් තමයි ඩාර්ක්නස් ගැන කතා කරන්න වෙන්නේ. ඔය මේ මිනිහා ඉන්නේ. ඌ ඇතුළට යන්න ඕන ඕක ඇතුළට. මම හැමදෙනිය ඔබ වහන්සේ මාව මරලා මම ඔබ වහන්සේගේ ආලෝකය තුලයි යන්නේ. අන්න සුද්ධ පාවුලතුමා කියනවා කොලොස්සේ 3 එක මතක් කරගන්න. මෙනෙහි කරන්න. කන්නේ එක. Praise the Lord. මම ඔයගොල්ලොත් එක්ක යාඥාවක් කියන්න අර වෙන ලස්සන ගීතිකාවක් හම්බුණා සිංහල. අපි ඒකත් පොඩ්ඩක් අහමු. හරි ලස්සනයි වචන මේකේ. මම දුබලෙක් මම පව්කාරයෙක් කියාගෙන නෙමෙයි මේකේ ඉන්නේ. ඔය අපි හරි ආසයි කතෝලිකයෝ විශේෂයෙන්ම මම දුබලෙක් මම පව්කාරයෙක් මම කාලකන්ණියෙක් සමිඳුනේ ඔන්න මං එනවා. ඉන්න විදිහට එන්න කියපුවම අපි හැමදාම එන්නේ එහෙමයි. නෑ ජේසු කියන්නේ ඔයාව මං කුරුසේ මරලා
අලුත්ම ජීවිතයක් දැන් දීලා තියෙන්නේ. ඔයා ඒක ගැන මාත් එක්ක කතා කරන්න. ඔයා ඔය මරපු වලදාපු ඔයාගේ ජීවිතයක් මට මතකත් නෑ ඔයා කතා කරන දේ. මොනවාද ඔයා කියන්නේ? ඔයාගේ ඔය මනමාලි මගේ ඔයා. මගේ ඇතුලේ ඉන්න පව්කාරයෝ නෑ. මගේ ඇතුලේ ඉන්නේ ඔක්කොම මගේ ලේ වලින් හොදපු කට්ටිය. ජේසු කියනවා. මගේ තුල ඉන්න මං ඔයා තුල ඉන්නම් එතකොට. One. ජේසු ආඥා කරා Father, you and I are one. Let them also become one in us. පියාණනි ඔබත් මාත් එකක්. ඒ වගේම මේගොල්ලොන්ටත් අපිත් එක්ක එකක් වෙන්න පිට වෙන්න. අනිවාර්ය යාඥාව අහනවා. අහලා ඉවරයි. මම අද මගේ වැටීම තුල හරි මගේ නැගිටීම නෙමෙයි මට ප්‍රශ්නේ. මට ඇවිල්ලා එක දෙයයි සුද්ධාත්මයාණනි ඔබ වහන්සේ කන්‍ය මරියාවට මේ දුන්න ජීවිතේ මටත් අයිති. ඒ වගේම ගිනිගන්න බැබලෙන මනුෂ්‍යත්වයක් මේ දේවත්වය මගේ මනුෂ්‍යත්වය බැබලි එළියට එන්න කියලා මම යාඥා කරනවා. මම දන්නවා ජේසු කියනවා ඉල්ලන්න මන් දෙනවා. හොයන්න මට ඕගොල්ලොන්ට හම්බ වෙනවා. තට්ටු කරන්න දොර ඇරෙනවා. මෙච්චර කාල තට්ටු කරේ නිකන් ජොබ් එකක් වගේ ගන්න. හොඳ හීත්‍රෝ එයාපෝට් එකේ ඩයරෙක්ටර්ෂිප් එකක්. එතකොට තට්ටු කරනවා දැන් කට්ටිය හොඳ. ඒ වගේ කට්ටිය දැන් හොයනවා seek you will find. ඉතින් හොඳ බිස්නස් එකක් හොයනවා අපිට හම්බ වෙනවා ෂාට් ටොප්. අන්තිමට අමතකයි the substance. ජීවනයක් නෑ. අපි හිතන් ඉන්නවා මේ ජීවනය කියලා කියන්නේ ඔක්සිජන් ගන්න එක කියලා. ඒකනේ ඔක්සිජන් හිර වුණාම බය මිනිස්සු අපි බය වෙනවා. හුස්ම ගන්න බෑ ඔක්සිජන් නෑ සහෝදරනි. ඔක්සිජන් නැතුව ගිහිල්ලා මේ පොත්ත ගැලවෙන එක නෙමෙයි මැරෙනවා කියන්නේ. මැරෙනවා කියන්නේ සුද්ධෝත්‍රීත්වයේ ජීවිතය එපා කියලා මේ මැවිල්ලෙන් ජීවනයක් හොයන එක. හැබැයි ජේසු හරිම faithful අපිට. උන්වහන්සේ මේ දේ අපේ තුල කරයි. බය වෙන්න එපා. හොඳේ? මාගී ගයමි ඔබ ප්‍රේමෙන් පිරිපුන් වනතුරා. Let's sing. යන්න. Imiden Kakule. Christ, you are in him. An amazing moment in life. Uduma mohota unwahase tula. Bye. Bye. We will not be able to leave him, even if we like it. We will be one with him forever. උන්වහන්සේත් එක්ක අපි සදා කාලෙම එකක් වෙලා ඉවරයි සහෝදරනි. අපිට උන්වහන්සේගේ රහිමෙන් බෑ. ඒ සුභාරංචිය, මේ ස්වර්ග රාජ්‍ය සැබෑ වෙලා තියෙන්නේ. සප්‍රසාදය වෙන්න. Be the Eucharist inside your home. This is the greatest opportunity. පාන් කෑලි කකා ඉන්න එපා. ඒ කාපු පාන් කෑලි ඩාරින්න